හැමෝටම ආයිබෝන්. අපි මීට ඉස්සෙල්ලා වීඩියෝ එක කිව්වා පීගොනුට අයත් කර්මාන්ත තුනක් තියෙනවා. මේ කර්මාන්ත තුන වැදගත් කියලා. අපි අද දවසේ කතා කරනවා පීගොනුට අයත් පළවෙනි කර්මාන්තය ඇමෝනියා නිෂ්පාදනය. මේ ඇමෝනියා නිෂ්පාදනය අපි කාර්මිකව ඇමෝනියා නිපදවන ක්‍රමය හඳුන්වනවා හේව බොෂ් ක්‍රමය කියලා. මේක තමයි අපි මේ පාඩම තුළ ප්‍රධාන වශයෙන් කතා බහ කරන්නේ. මොනවාද මේ ඇමෝනියා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය? ඔබට මතක තියෙන්න ඕන. නයිට්‍රජන් හා හයිඩ්‍රජන් කියන වායු තමයි ඇමෝනියා නිෂ්පාදනයට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වෙන්නේ. එතකොට නයිට්‍රජන් වායුව කොහෙන්ද අපි නයිට්‍රජන් වායුව ලබා ගන්නේ? වායුගෝලයේ වාතය ද්‍රව බවට පත් කරලා පසුව භාගිකාසවනය මගින් අපිට නයිට්‍රජන් වායුව වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි නයිට්‍රජන් වායුව ලබා ගැනීම සඳහා නිෂ්පාදන පිළිවෙලක් දරන්න ඕන. වායුගෝලීය වාතයේ ද්‍රව බවට පත් කරලා ඊට පස්සේ නැවත භාගිකාසවනය කරනවා කියන්නේ අපිට මුදල් වැය වෙන ක්‍රියාවලියක් මේක. එමගින් තමයි අපිට නයිට්‍රජන් වායුව නිපදවා ගන්න වෙන්නේ. එතකොට හයිඩ්‍රජන් වායුව නිපදවීම සඳහා අපි ක්‍රම දෙකක් භාවිත කරනවා. එකක් තමයි හයිඩ්‍රෝකාබන්. එහෙම නැත්නම් අපි කියනවා නැෆ්තා කියලා. ඔය C6H14. මෙන්න මේ හයිඩ්‍රෝකාබන් බෙදීම මගින් අපිට හයිඩ්‍රජන් වායුව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ස්වභාවික වායුව. අපි නැචරල් ගෑස් කියලා කියනවා. ස්වභාවික වායුවේ ප්‍රධාන සංරචකය වෙන්නේ මීතේන්. මේ මීතේන් භාවිතේනොත් අපිට හයිඩ්‍රජන් වායුව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි පළවෙනිම අවධානය යොමු කරනවා මෙන්න මේ ස්වභාවික වායුව මගින් හයිඩ්‍රජන් නිපදවීම. එහෙම නැත්නම් අපි කියනවා මේකට SMR steam methane reforming කියලා. සාමාන්‍යයෙන් පොසිල ඉන්ධනයක් ලෙස බල ශක්ති ජනනයට ස්වභාවික වායුව යොදා ගන්නවා. මම කියවා ස්වභාවික වායුව ප්‍රධාන වශයෙන් තියෙන්නේ මීතේන් කියලා. ප්‍රධාන සංරචකය මීතේන්. මේවා අපි භාවිත කරනවා බල ශක්ති ජනනය සඳහා. සාමාන්‍ය මේ ස්වභාවික වායුව තියෙන්නේ පොළව තුල විශාල ප්‍රමාණයෙන් නිදිගත වෙලා පොළව තුල තමයි ස්වභාවික වායුව තියෙන්නේ. මෙන්න මේ ස්වභාවික වායුවේ සුළු ප්‍රමාණයක් තියෙනවා H2S. මේ H2S තිබීම මෙන්න මේ හයිඩ්‍රජන් ලබා ගැනීමේ ක්‍රියාවලියේදී භාවිත කරන එක උත්ප්‍රේරකයක් තමයි නිකල්. මේ නිකල් උත්ප්‍රේරකයේ ක්‍රියාවට බාධා පමුණුවනවා. අපි පාඩමේදී නිකල් උත්ප්‍රේරකය භාවිත කරන්නේ කොතනද කියන එක ඉගෙන ගන්න නැහැ. මීතේන් හා ජල වාෂ්ප අතර ප්‍රතික්‍රියාවේදී අපි නිකල් උත්ප්‍රේරක භාවිත කරනවා. එතනදී හයිඩ්‍රජන් වායුව නිපදවීම සඳහා නිකල් උත්ප්‍රේරකය භාවිත කරද්දී මේ H2S තිබුණොත් මේ උත්ප්‍රේරක ක්‍රියාවට බාධා පමුණුවනවා. හැබැයි මතක තියාගන්න ඇමෝනියා නිෂ්පාදනයට අදාළ උත්ප්‍රේරකය නිකල් නෙවෙයි. හරි? හයිඩ්‍රජන් වායුව නිපදවීමට අදාළ උත්ප්‍රේරකය විතරයි. අපි නිකල් උත්ප්‍රේරකයේ ක්‍රියාවට බාධා පමුණුවනවා කියලා විතරයි මතක තියාගන්නේ. එනට අපි යාගේ ක්‍රියාවලිය ගැන කතා කරන්නේ නැහැ. හරි? එතකොට දැන් එහෙනම් H2S තිබුණොත් එහෙම වැඩේ අවුල් වෙනවා. මොකද කරන්නේ? H2S ඉවත් කරලා තමයි උත්ප්‍රේරක ක්‍රියාවක් මගින් හයිඩ්‍රජන් ජනනය කරවන්න වෙන්නේ. කොහොමද H2S ඉවත් කරගන්නේ? සාමාන්‍යයෙන් අපිට H2S ඉවත් කරන්න පුළුවන් සිංක් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා. එතනදී H2S සිංක් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා සිංක් සල්ෆයිඩ් හා ජල වාෂ්ප බවට පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලින් අපිට H2S ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. සිංක් ඔක්සයිඩ් හා H2S අතර ප්‍රතික්‍රියාවෙන් සිංක් සල්ෆයිඩ් හා ජල වාෂ්ප ලැබෙනවා. ප්‍රතික්‍රියාව මතක තියාගන්න එක හොඳයි. මම කිව්වා හයිඩ්‍රජන් වායුව ලබා ගැනීම සඳහා අපි භාවිත කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හයිඩ්‍රෝකාබන විදීම, අනිත් එක තමයි ස්වභාවික වායුවේ ප්‍රධාන සංරචකය මීතේන් භාවිතයෙන් කියන්නේ. මෙන්න මේ ස්වභාවික වායුව මගින් හයිඩ්‍රජන් නිපදවීම අපි SMR ක්‍රමය කියලා ගත්තා. මෙන්න මේ SMR ක්‍රමේ පියවර දෙකක් තියෙනවා. පියවර දෙක මම සරලව කඩන්නම්. පළමු පියවර හා දෙවන පියවර කියලා. හැබැයි මේ දෙක පළමු පියවර දෙවන පියවර කියලා පාඩම් කරන්න එපා. හරි? පියවර දෙකක් තියෙනවා කියන එක මතක තියාගමු. පියවර දෙක මොනවද කියන එක පියවරෙන් පියවර අපි බලාගෙන යමු. SMR ක්‍රමයේ පළවෙනියම කරන දේ තමයි
මෙන්න මේ පළමු පියවරේ සිදුවන ක්‍රියාවලිය තමයි මීතේන් හා ජල වාෂ්ප උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 700 800 දී ප්‍රතික්‍රියා කරවලා කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් සෑදීම සිදු කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය අපි සලකනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා නැත්නම් තාප අවශෝෂක ක්‍රියාවලියක් කියලා. මීතේන් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කළා මොනවද හදන්නේ? කාබන් මොනොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුවයි තමයි තැනීම සිදු වෙන්නේ. ඒතර මේක තුලිත කරගන්න පුළුවන්. මේක තුලිත කරනවා නම් අර තේින්න ඕන මේකේ කාබන් එකට කාබන් එක හරි හයිඩ්‍රජන් 6ක් තියෙනවා. මෙතන සරලව මම 3යි කියලා දාන්නම්. සෝදිසි ක්‍රමයෙන් තුලිත කරනවා. හරි. අර ඔක්සිකරණ ඔක්සිහරණ භාවිතා කරන්න පුළුවන්. මම මෙතන සෝදිසි ක්‍රමය භාවිතා කරලා තුලිත කරලා මම ඔයාලට උත්තරේ දුන්නා. 3ක් හයිඩ්‍රජන් ඉනවා කියලා. මේ තමයි පළමු පියවරේ සිදුවන ක්‍රියාව. මීතේන් ජල වාෂ්ප එක්ක සෙල්සියස් 700 800 දී ප්‍රතික්‍රියා කරවලා කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායු සාදා ගැනීම සිදු කරනවා. අපි කියනවා මේක සාමාන්‍ය 206 කිලෝජූල් මවුලයට ශක්තියක් අවශෝෂණය කරන ප්‍රතික්‍රියාවක් කියලා. 206 කිලෝජූල් මවුලයට ශක්තියක් අවශෝෂණය කරනවා. අපි යමු දෙවෙනි පියවරට. දෙවෙනි පියවරට ගියාම මෙන්න මේ අපිට තිබුණු වායු මිශ්‍රණය දැන් මොනවද තිබුණේ? මීතේන් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩුයි හයිඩ්‍රජනුයි හදාගත්තා. මෙන්න මේ වායු මිශ්‍රණයේ තියෙන කාබන් මොනොක්සයිඩ් අපි තවදුරටත් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කිරීමට සලස්වනවා. මෙන්න මේ වායු මිශ්‍රණයේ තියෙන කාබන් මොනොක්සයිඩ් තවදුරටත් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මෙතනදී අපි සලකනවා කාබන් මොනොක්සයිඩ් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කළා කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා කියලා. කාබන් මොනොක්සයිඩ් ජල වාෂ්ප එක්ක කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් බවට පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඇත්තටම තාප දායක ක්‍රියාවලියක්. 41 කිලෝජූල් මවුලයට ශක්තියක් පිට වෙනවා මේ ක්‍රියාවලිය වෙද්දී. දොර මේ ක්‍රියාවලියේදී අපි මේක තාප දායකයි කියලා සලකනවා. මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් ක්‍රියාවලියට අමතරව මෙතන මීතේන් හා ජල වාෂ්ප ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. ඇයි? අර ඉස්සෙල්ලා ආපු පළවෙනි පියවරේ තිබුණු මීතේන් හා ජල වාෂ්ප ප්‍රතික්‍රියාව 100% ඉස්සරහට ගිහිල්ලා නැහැ. 100% සම්පූර්ණ වෙලා නැහැ. යම් මීතේන් ප්‍රමාණයක් ඉතුරු වෙලා ඇති. එහෙනම් මීතේන් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. එහෙම ප්‍රතික්‍රියා කරපුවම අපිට ලැබෙනවා හයිඩ්‍රජන් හා කාබන් ඩයොක්සයිඩ්. ඔය ආකාරයට ලැබෙනවා. ඒතර මේකේ ඔයාට ඕන නම් තුලිත කරගන්න පුළුවන්. සරලව මේක තුලිත කරගත්තොත් ඇත්තටම මේකේ අපිට හයිඩ්‍රජන් තියෙනවා, කාබන් තියෙනවා. මෙතන ඔක්සිජන් අංකය බැලුවොත් මෙයා ඍණ 4 කියන ඔක්සිජන් අංකයේ ඉන්නේ. ඍණ 4 ඉඳන් මෙයා ගමන් කරන ඇත්තටම ධන 4 කියන ඔක්සිජන් අංකය. ඍණ 4 ඉඳන් ධන 4ට ඉලෙක්ට්‍රෝන එනවා. එතන ඉලෙක්ට්‍රෝන 8. ඒ වගේ මේ හයිඩ්‍රජන් ධන 1 කියන ඔක්සිජන් අවස්ථාවේ ඉන්නේ. මේ හයිඩ්‍රජන් ධන 1 ඉඳන් බිඳුව කියන ඔක්සිජන් අවස්ථාවට ගමන් කරනවා. එතන ධන 1 ඉඳන් බිඳුවට ඉලෙක්ට්‍රෝන 1යි. හැබැයි හයිඩ්‍රජන් දෙන්න හින්දා ඉලෙක්ට්‍රෝන 2ක් වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි, මෙතන ඉලෙක්ට්‍රෝන 8යි. දැන් මොකද කරන්න වෙන්නේ? අපිට මෙයාව 4ෙන් වැඩි කරන්න වෙනවා. එහෙම වැඩි කරනකොට මෙන්න මේ හයිඩ්‍රජන් ඉස්සරහින් 4යි කියලා එන්න ඕන. එච්චරයි. ඊට පස්සේ මම බලනවා දකුණු පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා 8ක්, වම් පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් 4ක්. 8 වෙන්න තව 4ක් ඕන. එහෙනම් ජලය දෙකක් එකතු කළා නම් ඔක්සිජන් දෙකට ඔක්සිජන් දෙක තුලිත වෙනවා. මේ ආකාරයට තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට මේ දෙවන පියවරට අදාළ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා කියලා ඔයා මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි කාබන් මොනොක්සයිඩ් ජල වාෂ්ප ප්‍රතික්‍රියාවෙන් කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් සෑදීම. ඊට අමතරව අර පළමු පියවරේ තිබුණු මීතේන් හා ජල වාෂ්ප ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් හා කාබන් ඩයොක්සයිඩ් සෑදීම. අර එහෙනම් දැන් බලපුවම් පේන්න ඕන මෙතන ප්‍රතික්‍රියා මම තුනම අරන් තියෙනවා. එකක් තමයි අපිට මේ ලස්සන තිබුණු මීතේන් හා ජල වාෂ්ප අතර ප්‍රතික්‍රියාව. කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව හැදුනා.
ඊළඟ කාබන් මොනොක්සයිඩ් ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් හැදුණු දෙවන පියවරේ ප්‍රතික්‍රියාවක් දෙවන පියවරේම සිදුවෙච්ච මීතේන් හා ජල වාෂ්ප අතරින් ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් හා කාබන් ඩයොක්සයිඩ් හැදුණු ප්‍රතික්‍රියාවක්. මෙන්න මේ හැම ප්‍රතික්‍රියාවකම අපි වැඩිපුර ජල වාෂ්ප සාන්ද්‍රණයක් පවත්වාගෙන යනවා. මෙන්න මෙතන තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි කළොත් මේ ඕනම ප්‍රතික්‍රියාවක ජල වාෂ්ප සාන්ද්‍රණය මම වැඩි කරනවා. එහෙම වැඩි කළොත් මට කිව්ව හැකි මෙයාව වැඩි කරනවා මෙයාවත් වැඩි කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි කරපුවම මේ ප්‍රතික්‍රියා හැම එකක්ම අපි ප්‍රතිවර්තයි කියලා හිතුවොත් මේ උඩ තියෙන ප්‍රතික්‍රියාවක් මම ප්‍රතිවර්තයි කියලා ගත්තොත් මේ ප්‍රතික්‍රියාවට ඇත්තටම ප්‍රතිවර්තයි කියන තැනට මම තාර්ථක කළොත් මට කිව්ව හැකි ලිචැක්ලිය මූලධර්මයේ අනුව මේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වෙද්දී ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු කරගන්න ඕන. අඩු කරන්න මොකද කරන්න ඕන? අඩු කරන්න මේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙන්න ඕන. මේ ඉදිරියට නැඹුරු වෙනකොට සෑදෙන පළ ප්‍රමාණය එහෙම නැත්නම් හයිඩ්‍රජන් ප්‍රමාණය වැඩි වෙනවා. මේකෙත් එහෙමයි. ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩිෙන්ද අඩු කරගන්න ඉදිරි ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. එහෙම නැඹුරු වෙච්චම සෑදෙන හයිඩ්‍රජන් ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට එහෙමයි. ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩිපුර පවත්වා ගත්තොත් ජල වාෂ්ප වැඩි හින්දා ජල වාෂ්ප ප්‍රමාණය අඩු කරගන්න ලිචැට්ලිය මූලධර්මයේ අනුව ඉදිරි ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. එහින්ද කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. ওই තමයි සිදුවෙන ක්‍රියාවලිය. එතකොට මේ අපි කතා කරපු ස්වභාවික වායුව මගින් හයිඩ්‍රජන් නිපදවෙන්නේ. එහෙම නැත්නම් SMR ක්‍රමය. අපිට මෙන්න මේ ක්‍රමේ තාපගතික ස්වභාවය ඩෙල්ටා G සමාන ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S සමීකරණ යොදාගෙන පැහැදිලි කරගන්න පුළුවන්. අපි දැන් යන්නේ ඒ ක්‍රියාවලිය මෙන්න මේ සමීකරණය භාවිතයෙන් පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා මම භාවිත කළේ ලිචැට්ලිය මූලධර්මය. දැන් මම භාවිත කරනවා මෙන්න මේ තාපගතික ස්වභාවය පැහැදිලි කිරීම සඳහා මේ සමීකරණය. දැන් අපි ගත්තොත් එහෙම දෙවනි ප්‍රතික්‍රියාව. මම මුලින්ම යන්න දෙවනි ප්‍රතික්‍රියාවට. දෙවනි ප්‍රතික්‍රියාව තාප දායකයි. ඩෙල්ටා H වල අගය ඍණ අගයක්. ඔයා බැලුවොත් මේ දෙවනි ප්‍රතික්‍රියාවේ වම් පැත්තයි දකුණු පැත්තයි. මේ වම් පැත්තේ වායුමය අණු දෙකක් තියෙනවා. දකුණු පැත්තේ වායුමය අණු දෙකක් තියෙනවා. අපි සංකනවා මෙන්න මේ වායු කලාපයේ අනුගණනයේ වෙනසක් නැහැ මෙතන. වායු අණු වල වෙනසක් නැත්තම් ප්‍රතික්‍රියාව ඉදිරියට ගියත් පිටුපස්සට ගියත් වායු අණු ප්‍රමාණය එකම නම් තියෙන්නේ. අපිට සරලව කියන්න පුළුවන් මෙතන පීඩනයේ කිසිදු බලපෑමක් නැහැ කියලා. කිසිදු පීඩන බලපෑමක් නැහැ. ඒ වගේම තමයි මේ වායු අනුගාන වෙනස් වෙන්නේ නැත්තම් මේ සමතුලිතයේ දෙපැත්තේ අපිට තව කාරණයක් කියන්න පුළුවන්. මොකද මේ ඩෙල්ටා S එනතත් එන්ට්‍රොපියේ වෙනස් වීමක් නැහැ කියලා සලකන්න පුළුවන්. එන්ට්‍රොපිය වෙනස් වෙන්නේ නැහැ. මේ එන්ට්‍රොපිය වෙනස් වෙන්නේ නැත්තම් අර T ඩෙල්ටා S කියන ක්‍රියාවලිය වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන්නේ නැත්තම් මෙන්න මේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන සමීකරණේ ඩෙල්ටා G හා ඩෙල්ටා H අගයන් සමාන වෙනවා. ඒ කියන්නේ දැනටම මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. ඩෙල්ටා H ලාගේ ඍණ ඉඳන් ඩෙල්ටා G ලාගේ ඍණ. එහෙනම් මට මෙතනින් කියන්න පුළුවන් සරලව සාපේක්ෂ පහළ උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධව සිදු වෙනවා. මොකද ඩෙල්ටා H අගේ ඍණ නම් අනිවාර්යෙන් ඩෙල්ටා G ඍණ වෙන්න ඕන. ඒ කියන්නේ ස්වයංසිද්ධයි. එහෙනම් අඩු උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධව සිදු වෙනවා කියන කාරණේ මෙතනින් නිගමනය කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රතික්‍රියාව තාපදායකයි. ඉන්න ඩෙල්ටා H ලාගේ ඍණ වෙනවා. වායු කලාපය අනුගණනයේ වෙනසක් නොවන නිසා පීඩනයේ බලපෑමක් නැහැ. ඩෙල්ටා G කෙරෙහි T ඩෙල්ටා S වල බලපෑමක් නැහැ. ඒ හින්දා දෙවන ප්‍රතික්‍රියාව සාපේක්ෂව පහළ උෂ්ණත්වයේදී පවා ස්වයංසිද්ධව සිදු වෙනවා. කාට හරි අර මම වේලසන් කියපු කතන්දර ටික ඕන නම් නැවත වීඩියෝ එකේ පිටිපස්සට ගිහලා බැලුවා හැකි. නවත්තලා බලන්න. ওই තමයි සිදුවෙච්ච ක්‍රියාවලිය. අර ඩෙල්ටා S වෙනස් වෙන්නේ නැත්නම් T ඩෙල්ටා S වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා G ඩෙල්ටා H වලට සමාන වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා G අගය ඍණ අගයක් වෙනවා. ඍණයි කියන්නේ ඩෙල්ටා G අගය ස්වයංසිද්ධව සිදු වෙනවා කියන එක. එහෙනම් පහළ උෂ්ණත්වවලදී මේ ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධව සිදු වෙනවා. දැන් අපි අවධානය යොමු කරමු පළමු ප්‍රතික්‍රියාවටයි අර අපිට තිබුණු තුන්වෙනි ප්‍රතික්‍රියාවටයි. පළවෙනි ප්‍රතික්‍රියාවයි තුන්වෙනි ප්‍රතික්‍රියාවයි දෙකට අපි අවධානය යොමු කරමු.
එහෙම අවධානය යොමු කළොත් එහෙම ඔයාලට පළවෙනි ප්‍රතික්‍රියාව බැලුවා. පේනවද? පළවෙනි ප්‍රතික්‍රියාව වම් පැත්තේ තියෙන වායු මවුල ගාන 2යි. දෙවෙනි ප්‍රතික්‍රියාවේ වායු මවුල ගාන පළවෙනි ප්‍රතික්‍රියාවේ දකුණු අත පැත්තේ වායු මවුල 4ක් තියෙනවා. 1යි 3යි 4ක්. වායු මවුල ගාන වැඩි වෙලා. එහෙනම් එන්ට්‍රොපිය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. එන්ට්‍රොපිය දන්නවා. මෙයාගේ එන්ට්‍රොපිය දන්න. ඊළඟට මේ පැත්තේ තුන්වෙනි ප්‍රතික්‍රියාවේ වායු මවුල ගාන 3ක් තියෙනවා. ඒ වගේම දකුණු පැත්තේ වායු මවුල 5ක් තියෙනවා. වායු මවුල ගාන වැඩි වෙලා. එහෙනම් එන්ට්‍රොපිය වැඩි වෙන්න ඕන. එන්ට්‍රොපිය දන්නවා. තමයි. සමීකරණය මොකද්ද? සමීකරණය ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H අඩු කිරීම T ඩෙල්ටා S. ඔය තමයි සමීකරණය. ඔය සමීකරණය තමයි අපි මේ අගයන් එකතු කරන්න යන්නේ. ඔයාට මතකද ඔයා ඉගෙනගත්තු වගුවක් තිබුණා ඩෙල්ටා H ඒ වගේම ඩෙල්ටා S හා ඩෙල්ටා G අතර සම්බන්ධය දැක්වෙනවා. මේ වගේ එක තැනක තිබුණා මෙන්න මේ ඩෙල්ටා H වල අගය ධන නම් ඩෙල්ටා S වල අගයක් ධන නම් ඩෙල්ටා G ඍණ හෝ බිඳුව හෝ ධන වෙන්න පුළුවන් කියලා. දැන් එතකොට මේක ධනයි නම් ස්වයන් සිද්ධ වෙන්නේ කොයි අවස්ථාවකද? අපි සැලකනවා ඉහළ උෂ්ණත්වවලදී තමයි ස්වයන් සිද්ධ වෙන්නේ කියලා. ධනයි ආවොත් ඩෙල්ටා G වලගේ ඍණ වෙන්නේ ඉහළ උෂ්ණත්වවලදී කියලා. හරි. ඒක තමයි ඔයාට මතක තියෙන්න ඕනේ. ඉතින් මේ පළවෙනි ප්‍රතික්‍රියාවයි දෙවෙනි ප්‍රතික්‍රියාවයි තුන්වෙනි ප්‍රතික්‍රියාවයි සිදු වෙන්නේ සාපේක්ෂව ඉහළ උෂ්ණත්වවලදී කියන එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. එහෙම නැත්නම් මතක තියෙන්න ඕන. එහෙනම් පළවෙනි ප්‍රතික්‍රියාවයි දෙවෙනි ප්‍රතික්‍රියාවයි තාම අවශ්‍යකයි. ඒ හින්දා ඩෙල්ටා H අගය ධන අගයක් වෙනවා. ඉදිරි දිශාවට වායු කලාපයේ අනුගාන වැඩි වෙන හින්දා එන්ට්‍රොපිය වැඩි වෙන්න ඕන. එහෙනම් ඩෙල්ටා S අගය ධන අගයක් වෙනවා. මෙන්න උෂ්ණත්වය වැඩිවත්ම අපි සලකනවා මෙන්න මේ T ඩෙල්ටා S ගුණිතයේ ධන අගය වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයට කියම ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S අනුව මේ 1 හා 3 ප්‍රතික්‍රියා සඳහා ඉහළ උෂ්ණත්වවලදී ඩෙල්ටා G වල අගය ඍණ ස්වභාවයේ වැඩිවීමක් සිදු වෙනවා. මෙන්න මේ හින්දා තාප අවශෝෂක පළමු හා දෙවන ප්‍රතික්‍රියා අපි සලකනවා සාපේක්ෂව ඉහළ උෂ්ණත්වවලදී තමයි සිදු වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ ප්‍රතික්‍රියා වලින් පළමු ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වයේදී සිදු වෙන්න ඉඩ හරිනවා. ඉහළ උෂ්ණත්වය කියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 1800 14 පරාසය තමයි අපි භාවිත කරන්නේ. මෙන්න මේ පරාසයේදී මෙන්න මේ පළමු ප්‍රතික්‍රියාව සිදු වෙන්න ඉඩ හරිනවා. එතකොට මේ පළවෙනි ප්‍රතික්‍රියාව වෙනකොට අපි සලකනවා ඇත්තට මෙතනදී තුන්වෙනි ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. හරි පළවෙනි ප්‍රතික්‍රියාව මේකනේ ඉහළ උෂ්ණත්වයේ. ඒකට ඉහළ උෂ්ණත්වයේ වෙන තව ප්‍රතික්‍රියාවක් තියෙනවා. තුන්වෙනි ප්‍රතික්‍රියාවක් තියෙනවා. තුන්වෙනි ප්‍රතික්‍රියාවත් මේ ඉහළ උෂ්ණත්වයේදී වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිඵල වූ වායු මිශ්‍රණය ගත්තොත් එහෙම ප්‍රතිඵල වූ වායු මිශ්‍රණයේ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කරලා හයිඩ්‍රජන් සාන්ද්‍රණය වැඩි කරගන්න ඕන අපිට. අපිට ඕනේ හයිඩ්‍රජන්. එහෙනම් අපි මොනා කරන්න ඕනද? කාබන් මොනොක්සයිඩ් අඩු කරන්න ඕන, හයිඩ්‍රජන් ප්‍රමාණය වැඩි කරගන්න ඕන. ඒත් අපි කරන්නේ අඩු උෂ්ණත්වයකට මෙයාව අරන් යනවා. හරි. ප්‍රතිඵල වූ වායු මිශ්‍රණයේ තියෙන කාබන් මොනොක්සයිඩ් වායු සාන්ද්‍රණය අඩු කරලා හයිඩ්‍රජන් පරදාව වැඩි කිරීමට දෙවන ප්‍රතික්‍රියාව අපි සාපේක්ෂව සෙල්සියස් අංශක 200 400 ප්‍රමාණයේ උෂ්ණත්වයකදී සිදු වෙන්න සලස්වනවා. ඔය තමයි දෙවන ප්‍රතික්‍රියාව. කාබන් මොනොක්සයිඩ් ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන්. අපි කරන්නේ අර මුලින් ආපු කාබන් මොනොක්සයිඩ් හයිඩ්‍රජන් වායු මිශ්‍රණයට අපිට කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් කොහෙන්ද ආවේ? කාබන් මොනොක්සයිඩ්. එයා ඉන්න වායු මිශ්‍රණයට අපි ජල වාෂ්ප එකතු කරනවා. ජල වාෂ්ප එකතු කරපුවම ඔන්න කාබන් මොනොක්සයිඩ් මෙන්න මේ ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා ජල වාෂ්ප සමග. ප්‍රතික්‍රියා කරලා අපිට මෙතනදී අර කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය අඩු කරලා හයිඩ්‍රජන් වායුව ලබා ගැනීම සිදු වෙනවා. ඔය තමයි සිදුවෙන ක්‍රියාවලිය.
ඒක දැන් මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය අඩු වුණා. ඔය තමයි සිදුවුණු ක්‍රියාවලිය. දැන් උෂ්ණත්වය අඩු වීමකට ලක් වෙනවා. අපිට මොනවද කරන්නේ? අපිට ඕන කරනවා මෙන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාව හා තුන්වෙනි ප්‍රතික්‍රියාව නැවත සිදු කරන්න. ඒ සඳහා අපි මේ දෙවන ප්‍රතික්‍රියාව තාපදායකයි. තාපදායක දෙවන ප්‍රතික්‍රියාවෙන් ජනනය වන උෂ්ණත්වය මෙන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාව සඳහා නැවත භාවිත කිරීමක් සිදු කරනවා. මේ ආකාරයට තමයි මේ SMR ක්‍රියාවලියෙන් හයිඩ්‍රජන් වායු නිපදවීම සිදු වෙන්නේ. ඕක ඔයාට මතක තියෙනවා නම් හොඳයි. හැබැයි රිසෝස් එකේ ඕක අමතර දැනුම ගොඩට දීලා තියෙන. නමුත් මම හිතනවා ඔයාට මතක තියාගන්න පුළුවන් නම් ওই ක්‍රමය වඩා සාර්ථකයි, වඩා හොඳයි කියලා. හරි. අපි හයිඩ්‍රජන් වායුව ලබා ගැනීමේ ක්‍රම කතා කරනවා දෙකක්. එකක් තමයි හයිඩ්‍රෝකාබන් විදීම වගේ. එහෙම නැත්නම් ස්වභාවික වායුවේ ප්‍රධාන සංයුතික වූ මීතේන් භාවිතයෙන් අපි ඔන්න දෙවෙනි ක්‍රමයේ ස්වභාවික වායුවේ ප්‍රධාන සංයුතික වූ මීතේන් වායුව භාවිතයෙන් කොහොමද හයිඩ්‍රජන් නිපදවන්නේ කියලා කතා කරා. අපි ඊළඟට කතා කරනවා මෙන්න මේ හයිඩ්‍රෝකාබන් එහෙම නැත්නම් නැප්තා බිඳීම වගේ හයිඩ්‍රජන් නිපදවීම පිළිබඳව. සාමාන්‍ය මේකේ සිදු වෙනවා මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා. ඒ තමයි මෙන්න මේ C6H14 ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කළා කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් සෑදීම සිදු වෙනවා. මේ තමයි සිදුවන ප්‍රතික්‍රියාව. එතනින් මෙයාව තුලිත කර ගන්න ඕන කාබන් 6ට මට මෙතනට 6යි කාබන් මොනොක්සයිඩ් කියලා දැම්ම හැකි. ඔක්සිජන් 6 හින්දා මෙතනට 6ක් ජලය එකතු කළොත් හැවරක් දෙක 14ක් හයිඩ්‍රජන් තියෙනවා. 14යි 28ක් හයිඩ්‍රජන් තියෙනවා. හැවරක් දෙක 12ක් හයිඩ්‍රජන් තියෙනවා. 12යි 14යි 26ක් හයිඩ්‍රජන් තියෙනවා. 26යි හයිඩ්‍රජන් හින්දා මට මෙතනට 13ක් H2 එකතු කරන්න පුළුවන්. ඔය ආකාරයට තමයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ හැදෙන කාබන් මොනොක්සයිඩ් තවදුරටත් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කළා කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව නිපදෙනවා. ඒකට මේ ආකාරයට ප්‍රතික්‍රියාවෙන් අපිට හයිඩ්‍රජන් නිපදවා ගැනීම සිදු කරගන්න පුළුවන්. එතකොට මේ අපි වේලස්සන කතා කරපු ක්‍රියාවලි දෙකම ගත්තොත් එහෙම ඔයාට මතක නම් ඔය ක්‍රියාවලි දෙකේම අවස්ථාවේදී මොනවා නිකුත් වුණාද? කාබන් ඩයොක්සයිඩ් නිකුත් වුණා වායු ගෝලයට. එතකොට මේක එක්තරා විදිහට කාර්මික ක්‍රියාවලියක වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන අවස්ථාවක් අපි ඊට ඉස්සෙල්ලා දවසක කතා කරලා තිනවා. මේ කාබන් ඩයොක්සයිඩ් නිසා ගෝලීය උණුසුම් වීම හට ගන්නවා කියන කාරණා. මේක එතකොට මේ කර්මාන්තයේ තියෙන පාරිසරික බලපෑමක් වෙනවා. හරි. දැන් එනම් නයිට්‍රජන් හරි හයිඩ්‍රජන් හරි. ඇමෝනියා හදාගන්න තියෙනවා. කොහොමද ඇමෝනියා හදාගන්නේ? නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි මෙන්න මේ පීඩනයේ 250 300 atm අතර පීඩනයේදී 450යි 500යි සෙල්සියස් අතර උෂ්ණත්වයේදී අපිට පුළුවන්කම තියෙනවා ඇමෝනියා බවට පත් කරන්න. මෙන්න මේ ක්‍රියාවලිය ඇත්තටම තාපදායක ක්‍රියාවලියක්. මේක තුලිත කරගත්තොත් එහෙම වාට තුලිත කරන්න පුළුවන්. මෙතන නයිට්‍රජන් දෙකක් හින්දා දෙකක් ඇමෝනියා වෙන්න ඕන. හයිඩ්‍රජන් 6යි හින්දා 3ක් හයිඩ්‍රජන් එන්න ඕන. ඔය ආකාරයට අපිට තුලිත කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ප්‍රතික්‍රියාව පාට දකින්න පුළුවන් මොනවාද? මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත ලක්ෂණ මෙතන දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රතික්‍රියාව තාප දායක ප්‍රතික්‍රියාව තාපේ පිට වෙලා යනවා. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය පාට දකින්න පුළුවන්. මේ පීඩනය ගත්තොත් කොහොමද? ඉහළ පීඩනයක් යොදලා තියෙන්නේ 250යි 300යි atm අතර පීඩනයක්. සාමාන්‍ය වායු ගෝලීය පීඩනය 1යි atm. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. එනම් මේ සාමාන්‍ය උෂ්ණත්වය හා පීඩනය අතර මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැතුව ඇති. ඒකනේ මේ ප්‍රතික්‍රියාව සඳහා ඉහළ පීඩන හා ඉහළ උෂ්ණත්ව භාවිතා කරලා තියෙන්නේ. ඇයි එහෙම සාමාන්‍ය තත්ත්වයකට වෙන්නේ නැතුව ඇත්තේ? ඇයි ගොඩාක් ඉහළ උෂ්ණත්වයකට යන්න වෙන්නේ නැත්තේ? අපි හිතනවා මේ ගොඩාක් ඉහළ උෂ්ණත්වයකට යන්න වෙනවා ඇත්තේ මෙන්න මෙයාගේ සක්‍රීය ශක්තිය සාපේක්ෂව ඉහළයි. සක්‍රීය ශක්තිය ඉහළ හින්දා තමයි අපිට ඉහළ උෂ්ණත්ව භාවිතා කරන්න වෙන්නේ මේ ප්‍රතික්‍රියාව පහසුවෙන් සිදු කර ගැනීම සඳහා. ඒතකොට ඔයාලට මතක තියෙන්න ඕන මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී
අපි භාවිතා කරන කාර්බික ප්‍රශස්ත තත්ත්ව මොනවද කියලා මේව කටපාඩම් තියෙන්න ඕන. උෂ්ණත්වයේ විදිහට අපි භාවිතා කරන සෙල්සියස් අංශක 450 500 වැනි උෂ්ණත්ව පරාසයක්. ඒ වගේම තමයි පීඩනයේ විදිහට අපි භාවිතා කරනවා සෙල්සියස් අංශක 250 300 atm විතර පීඩනයක්. හරි atm එකෙන් මතක තියෙන්න ඕන. ඒ වගේම මේකෙදි උත්ප්‍රේරක විදිහට භාවිතා කරන්නේ යකඩ. අර නිකල් කිව්වේ අතන ප්‍රතික්‍රියාවට මීතේන් වලින් අපි ගත්තු හයිඩ්‍රජන් නිපදවන ප්‍රතික්‍රියාවට තමයි මම නිකල් උත්ප්‍රේරකේ එනවා කිව්වේ. ඒක ඔයාලට උත්ප්‍රේරකේ උගන්වන්න නෑ. උත්ප්‍රේරකේ ක්‍රියාවට H2S වලින් බාධා එනවා කියලා විතරයි තියෙන්නේ. හැබැයි ඇමෝනියා නිෂ්පාදනයේ උත්ප්‍රේරකේ නිකල් එහෙම නෙමෙයි. හරි? ඇමෝනියා නිෂ්පාදන උත්ප්‍රේරකේ මොකද්ද? යකඩ. ඒ වගේම තමයි මේ උත්ප්‍රේරකේ ක්‍රියාව වර්ධනය කිරීම සඳහා අපි එකතු කරනවා K2O එහෙම නැත්නම් Al2O3 වගේ උත්ප්‍රේරක වර්ධක එකතු කරනවා. මේවා හැම එකක්ම ඔයාලට මතක තියෙන්න ඕන. මේ කර්මාන්ත රසායනය කරනවා කියන්නේ ඔයා මේ දේවල් පාඩම් කරලා තියෙන්න ඕන. මේවා මතක තියෙන්න ඕන. එහෙම නැතුව ඔයාට මේ කොටස් කරන්න අමාරුයි. ඊළඟට මේ ක්‍රියාවලියට අපි චුට්ටක් අවධානය යොමු කළොත් මේ තමයි අපිට සිදුවෙන ක්‍රියාවලිය. අතරම නයිට්‍රජන් හා හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා සෑදීම කියන ක්‍රියාවලිය තමයි අපි මෙතන සිදුවෙනවා කියලා ගන්නෙ. මෙන්න මේ ක්‍රියාවලියේදී අපි ඇත්තටම මොනවද කරන්නේ? අපි කරන්නේ සම්පීඩිත ප්‍රතික්‍රියක වායු මිශ්‍රණයක්. සම්පීඩිත කියලා කියනවා පීඩනයේ වැඩි පීඩනයක් අටේ පවතින වායු මිශ්‍රණයක් උත්ප්‍රේරක පෘෂ්ඨය හරහා ගමන් කරනවා. එහෙම ගමන් කරවල තමයි ඇමෝනියා බවට පත් කරගන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාව ගත්තොත් මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තයයි. එහෙනම් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් කියන එකේ තේරුම අනිවාර්යයෙන්ම මේකේ සමතුලිත අවස්ථාවට ගියත් මොනවා වෙන්න ඕනද? ඇමෝනියා වලට අමතරව නයිට්‍රජන් හා හයිඩ්‍රජන් ඉතුරු වෙලා තියෙන්න ඕන. ප්‍රතික්‍රියා නොකළ දේවල් නයිට්‍රජන් හයිඩ්‍රජන් වායු ඉතුරු වෙලා තියෙනවා. ඒක ඔළුවේ තියාගන්න. මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. උත්ප්‍රේරක පෘෂ්ඨය හරහා යවුවා කියලා 100% නයිට්‍රජන් හයිඩ්‍රජන් අප්‍රතිවර්තව ඇමෝනියා බවට පත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් යම් නයිට්‍රජන් හයිඩ්‍රජන් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ නයිට්‍රජන් හයිඩ්‍රජන් තියෙන මිශ්‍රණයෙන් අපි ඇමෝනියා වෙන් කරගන්න ඕන. මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය මෙහෙම පාඩම් කරගන්න. මේ කතාව මේ කියන දෙක වීඩියෝ එකත් එක්ක හරි එහෙම නැත්නම් ඔයා බෝඩ් එකක ලියලා හරි ඔයා ෆ්ලෝ එකක් හදාගන්න. මේක කියාගෙන යන්න කතන්දරේ වගේ. කොලයක් නැතුව මේ කතන්දරේ කියාගෙන යන්න පුළුවන් නම් ඔයාට මේක මතකයි. ඔක තමයි කරන්න ඕන කාරණේ. ඇයි කියන හේතුත් සමග කියන්න. අතරම මේකේ ඉගෙනුම් ඵලය තියෙන්නේ ඇමෝනියා නිෂ්පාදනයට අදාළ භෞත රසායනික මූලධර්ම භාවිතා කරමින් නිෂ්පාදනය හා ප්‍රයෝජන විස්තර කරනවා. ඒක මම කිව්වා තත්ත්ව මතක තියාගන්න කියලා. අතරම තත්ත්ව මතක තියාගන්න කියන්නේ අපිට කියන්න බෑ තත්ත්ව අහන්නේ නැහැ කියලා. හරි ජීවිතේට එහෙම වෙන්නේ නැහැ. තියෙන්නේ තත්ත්ව අහන්න නෙමෙයි ඉගෙනුම් ඵලයේ තියෙන තත්ත්ව අහන්න නෙමෙයි. අපි මෑතකදී තිබුණු සෙමිනාර් එකකදී කුරුණෑගලදී අර මොනවාද ජාතික අධ්‍යාපන ආයතනයේ මේ සිලබස් එක ලියන්න ආපු කියපු කාරණේ තමයි අහන්න තියෙන්නේ මෙතන තත්ත්ව නෙමෙයි මේකේ භෞත රසායනික මූලධර්ම. හැබැයි අපිට කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රොෆෙසර් මේක අහනකොට අපේ මූලධර්මයේ විතරක්ම අහයිද කියලා. ඕවා අහන්න බැරි කමක් නෑ. මේ ඉස්සෙල්ලත් අහලා තියෙන ප්‍රශ්න වල. ඒ හින්දා මූලධර්මය ගැන අවධානය දෙන ගමන් මේ ඉතුරු පුංචි කරුණු මතක තියාගන්න උත්සාහ කරන්න. ඇත්තටම මේක අර ඩීටේල්ස් කියාගෙන යන්න පුළුවන් වුණා නම් ඔයාට ඔයාගේ වචනින් හරි කමක් නැහැ. මේක සරලව මතක හිටිනවා. එහෙනම් මෙතන මොනවද තියෙන වායු තුන? දැන් නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඇමෝනියා. මේ වායු තුනම තියෙනවා. අපි කරන්නේ මෙන්න මෙයාව ඍණ 33.34 සෙල්සියස් අංශක. මෙන්න මේ අගයට සිසිල් කරනවා. ඇයි මේ ඍණ 33.34 සිසිල් කරන්නේ? සිසිල් කරන්න තිබුණා තව අඩු උෂ්ණත්වයකට. අපි සලකනවා සාමාන්‍ය මේ නයිට්‍රජන් වායුවේ තාපාංකය. තාපාංකය කියන්නේ මොකද ළමයි? ද්‍රවයක් වාෂ්ප වෙන උෂ්ණත්වය. තාපාංකය ඍණ 195.8යි. ඒ කියන්නේ ඍණ 195.8ට වඩා අඩු වුණොත් තමයි නයිට්‍රජන් වායුව ද්‍රව බවට පත් වෙන්නේ. එහෙනම් ඍණ 33.34 දී ද්‍රව නයිට්‍රජන් හම්බ වෙනවද? නැහැ. හයිඩ්‍රජන් වායුවේ තාපාංකය ඍණ 252.9යි. ඒ කියන්නේ අපි උෂ්ණත්වය ඍණ 252.9ට අඩු කළොත් තමයි හයිඩ්‍රජන් වායුව ද්‍රව වෙන්නේ.
ඉන්න මේ ඍණ 33.3 දී හයිඩ්‍රජන් වායුව ද්‍රව වෙනවද? නැහැ. ওই දෙකම ද්‍රව වෙන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේ සිසිල් කරපුවම ද්‍රව බවට පත් කරන්න පුළුවන් එකම කෙනා ඇමෝනියා. එහෙනම් අර හයිඩ්‍රජන් හා නයිට්‍රජන් වායු මිශ්‍රණයෙන් අපිට ඇමෝනියා වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි කරන්නේ මේ ඉහළ පීඩනයක් යටතේ ඌ නයිට්‍රජන් හයිඩ්‍රජන් යවුවාර උත්ප්‍රේරකය හරහා එහෙම යවලා ප්‍රතික්‍රියා කරන්න සලස්සලා වෙනත් කුටීරයක් තුල පීඩනය එකවර අඩු කරලා සිසිල් කිරීමකට ලක් කරන්න පුළුවන්. වෙනත් කුටීරයක් තුලදී තමයි සිසිල් කිරීමට ලක් කරන්නේ. එතකොට මේ තැනදී ඇමෝනියා වායුව මොන බවට පත් වෙනවද? ද්‍රව ඇමෝනියා බවට පත් වීම සිදු වෙනවා. එහෙනම් වායුව ලෙස ඉතුරු වෙලා තියෙන්නේ නයිට්‍රජන් හා හයිඩ්‍රජන් විතරයි. ආය ඒ දෙන්නව අපරාධ නැහක දාන්නේ. ඒ දෙනව අහක දාන්නේ. ඒ දෙනව නැවත ප්‍රතික්‍රියා කුටීරයට පොහොර කරනවා. එතකොට දැන් ඇමෝනියා හදන්න නයිට්‍රජන් හයිඩ්‍රජන් යම් ප්‍රමාණයක් වැය වුණා. වැය වූ ප්‍රමාණයට ගැළපෙන නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු කරලා අපි නැවත මේ ක්‍රියාවලිය සිදු කරගෙන යනවා. හරි. අපි නැවත මේ ක්‍රියාවලිය සිදු කරද්දී දැන් නයිට්‍රජන් හයිඩ්‍රජන් තියෙන උෂ්ණත්වය ඍණ 33.3 ආය 450 උෂ්ණත්වයට මේ අලුතෙන් එකතු කරන නයිට්‍රජන් හයිඩ්‍රජන් එක්ක මේ මිශ්‍රණය රත් කරන්න ඕන. එහෙම තමයි ක්‍රියාවලිය සිදු වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන් මේ ක්‍රියාවලියට තාපය ලබා ගන්න ඕන. තාපය ලබා ගන්නේ කොහොමද? ඉන්ධන දහනය. ඉන්ධන දහනය කරනවාදී ආයෙ හිතෙන්න ඕන. ඔව් පරිසර දූෂණය. කාබන් ඩයොක්සයිඩ්. මෙන්න මේ தත්ත්වය තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. මේක අපිට මෙහෙම සාරාංශගත කරගන්න පුළුවන්. පාඩමක් කරන්න. සිදුවෙච්ච ක්‍රියාවලිය මොනවාද උනේ? අපි නයිට්‍රජන් හා හයිඩ්‍රජන් වායු ඇතුල් කළා. එහෙම ඇතුල් කරලා එයාව යවුව කොහෙටද? අපි යවුව මෙන්න මේ ප්‍රතික්‍රියා කුටීරයට ඇතුල් කරන පොම්පය හරහා ප්‍රතික්‍රියා කුටීරයට. මේ තියෙන ප්‍රතික්‍රියා කුටීරය. මේ ප්‍රතික්‍රියා කුටීරයේ යකඩ උත්ප්‍රේරකයේ තියෙන ඔයාලට පේන්න ඕන. සෙල්සියස් අංශයක 450 500 උෂ්ණත්වයක් අපි තාපන දගරයක් භාවිතයෙන් ලබා දීලා තියෙනවා. මේක තාප හෝමාරු ඒකකයකුත් තියෙනවා. තාපය හෝමාරු කර ගැනීම සඳහා මෙන්න මේ ආකාරයට අපි නයිට්‍රජන් හයිඩ්‍රජන් වලට ප්‍රශස්ත උෂ්ණත්වයයි ප්‍රශස්ත පීඩනයයි ලබා දීම සිදු කරනවා. හරි. සාමාන්‍යයෙන් 250 300ක් ATM වැනි පීඩනයක් ලබා දෙන්න ඕන. 200යි ATM උනත් ප්‍රමාණවත්. නමුත් අපි සාමාන්‍යයෙන් 250 300 තමයි වඩා ප්‍රශස්ත පරාසය විදිහට සලකන්නේ. ප්‍රතික්‍රියා කරන ඔක්කොම ප්‍රතික්‍රියා කරනවද නැහැ? ඔක්කොම ප්‍රතික්‍රියා කරන්නේ මේක චක්‍රීය ක්‍රියාවලියක් සිදු වෙන්න මේ හරහා යවනවා. යවනකොට යම් ඇමෝනියා ප්‍රමාණයක් හැදෙනවා. ඒ හැදෙන ඇමෝනියා මේ මෙන්න මේ පොම්පය හරහා ආපහු චක්‍රීකරණය සඳහා ඉවතට ගන්නවා. එහෙම ඉවතට අරගෙන මෙන්න මේ තාප හෝමාරු ඒකකයක් මෙතන තියෙනවා. මේ හරහා අපි මොකද කරන්නේ? මේක ශීත කරනවා. සාමාන්‍ය ඍණ 33.3 එතනදි මොනවා වෙනවද කිව්වද? ඇමෝනියා විතරක් ද්‍රව බවට පත් වෙලා එයා එකතු වෙලා ඇසුරුම් ටැංක කරා අපිට ඇමෝනියා ගෙන යන්න පුළුවන්. මෙන්න මේ ප්‍රතික්‍රියා නොකළ නයිට්‍රජන් හා හයිඩ්‍රජන් ආයෙ මෙතනින් මේ පැත්තට එකතු කරනවා. මධ්‍ය පාඩුවට නයිට්‍රජන් හයිඩ්‍රජන් දානවා. ආයෙ මේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඇමෝනියා මෙතන එනවා. නයිට්‍රජන් හයිඩ්‍රජන් එනවා. ඇමෝනියා විතරක් ඉතුරු වෙනවා. නයිට්‍රජන් හයිඩ්‍රජන් යම්. ඔය තමයි ක්‍රියාවලිය. පැහැදිලිද? ඒතකොට ඔය ආකාරයට තමයි ඇමෝනියා නිෂ්පාදනය හරි ලේසි. ඕක ඔහොම මතක තියාගන්න පුළුවන් නම් අර මුලින් තිබුණු ප්‍රතික්‍රියා ටිකක් චුට්ටක් මතක තියාගන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසඳෙනවා. හරි. ඒතකොට ඒ ආකාරයට තමයි මේ ඇමෝනියා නිෂ්පාදනය කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. හරි. ඔබට මොනියම් හෝ ගැටලුවක් තිබුණොත් මේක බලලා ඉවරලා මෙතනට එනකම් අර පුළුවන් group එකට message එකක් දාන්න. group එකට දාපුවම මම group එකට පොදුවේ reply කරන්න මොනවද මේ සිදුවෙන ක්‍රියාවලිය කියලා. එතකොට මම අර ඉස්සෙල්ලා වේලස්සන කියපු අර ස්ටීම් මීතේන් රිෆෝමින් ඇත්තටම දීලා තියෙනවාට අමතර දැනුම විදිහට ඒක අතෑරියොත් එහෙම ඔයාට ප්‍රධාන වශයෙන්ම හයිඩ්‍රජන් වායු නිපදවීම නැප්තමකින් සිදු කරන ක්‍රමය මතක තියාගන්න පුළුවන්. එහෙම මතක තියාගෙන අදාළ තත්ත්ව මතක තියාගත්තම ඇමෝනියා නිෂ්පාදනය සම්පූර්ණයි. හරි. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන භෞත රසායනික මූලධර්ම වලට කියන එකත් මතක තියාගන්න. හරි. අපි යන්න ඉස්සරහට.
ඒක අපි ගන්නවා සාමාන්‍ය මේ ඇමෝනියා නිෂ්පාදනයේදී හයිඩ්‍රජන් ලබා ගැනීම පියවරේදී හේබ ක්‍රමයේදී ඉහළ උෂ්ණත්වය ලබා දීම පිණිස ඉන්ධන දහනය නිසා කාබන් ඩයොක්සයිඩ් ජනනය වෙනවා කියලා. මෙන්න මේ සමස්ත ක්‍රියාවලින් වායු ගෝලයට හරිතාගාර වායුවක් වෙච්ච කාබන් ඩයොක්සයිඩ් එකතු වීම සිදු වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒකවල ගෝලීයව සමස්ත නිෂ්පාදනයේ අනුව ඇමෝනියා ටොන් එකක් නිෂ්පාදනය කරද්දී අපි සලකනවා වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් ටොන් 2.9ක් විතර එකතු වෙනවා කියලා. මේකට අමතර දැනුම තමයි මම එකතු කරන්නේ. ඒවල වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන අනෙක් ක්‍රියා හා සංසන්දනය කරද්දී ඇමෝනියා නිෂ්පාදනයෙන් වායු ගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ආසන වශයෙන් අපි සලකනවා 1.4ක් කියලා. මේකත් අපි අමතර දැනුමට එකතු කරගන්නවා. ඊළඟට වැදගත් වෙන කාරණා මේ තමයි ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල්. මෙන්න මේ භෞත රසායනික මූලධර්ම පැහැදිලි කරගන්න ඕන. මේවා විස්තර කරගන්න ඕන. හරි. දැන් ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක් විභාගෙදි මොනවද? ඇමෝනියා නිෂ්පාදනයේ නයිට්‍රජන් හයිඩ්‍රජන් ඒවා අතර ස්ටොයිකියමෙටික අනුපාතය එකට තුනවන පරිදි මිශ්‍ර කිරීමට හේතුව. දැන් ක්‍රියාවලිය නෙමෙයි වැඩි අවධානයක් දෙන්නේ මොනවටද? භෞත රසායනික ක්‍රියාවලියට. එහෙනම් ඔය හේතු මතක තියෙන්න ඕන. ඇයි ඇමෝනියා නිෂ්පාදනයේදී නයිට්‍රජන් හා හයිඩ්‍රජන් ස්ටොයිකියමෙටික අනුපාතයටම මිශ්‍ර කළේ? එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. නමුත් ඇමෝනියා නිෂ්පාදනයේදී එහෙම නෑ. හරියටම ස්ටොයිකියමෙටික අනුපාතය 1:3ට තමයි මිශ්‍ර කරන්නේ. හරි. ඇයි? සාමාන්‍යයෙන් අපි සැලකනවා නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුව නිපදවීමට යම් පිරිවැයක් දැරීමට සිදු වෙනවා. මුදල් වියදම් වෙනවා. මේ හින්දා අමුද්‍රව්‍ය නාස්තිය වළක්වා ගන්න අපි ස්ටොයිකියමෙටික අනුපාතයක්ම මිශ්‍ර කරන්නේ නැහැ. අමුද්‍රව්‍ය නාස්තිය වළක්වා ගන්න ඕන හින්දා තමයි මේ අනුපාතය 1:3 විදිහට පවත්වාගෙන යන්නේ. ඒ වගේම තමයි මේ එක වායුවක් හරි වැඩිපුර යොදාගත්තොත් මෙන්න මේ වායුව උත්ප්‍රේරක පෘෂ්ඨයට අධිශෝෂණය වෙන්න පුළුවන්. දැන් උත්ප්‍රේරක පෘෂ්ඨයේදී නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි දෙන්නම එක්ක උත්ප්‍රේරකයේ සම්බන්ධ වෙලා ඒ දෙන්නට ප්‍රතික්‍රියා කරන්න සහයෝගය ලබා දෙන්න බෑ. දැන් වැඩිපුර එක්කෙනෙක් හරි හිටියොත් මොකද වෙන්නේ? තරගෙන් අර වැඩිපුර ඉන්න කෙනා දිනනවා. එයා ගිහිල්ලා උත්ප්‍රේරකයට අධිශෝෂණය වෙනවා. එහෙම වුණම අපි හිතමු නයිට්‍රජන් වැඩිපුර දැම්මා කියලා. හයිඩ්‍රජන් ටික තැනක් නැතුව වෙනවා. ප්‍රතික්‍රියා කරන්න එයා අනිවාර්යෙන් උත්ප්‍රේරකය හා බැඳෙන්න ඕන. එහෙම තැනක් නැහැ. සම්පූර්ණ උත්ප්‍රේරක පෘෂ්ඨයේ මුළුමනින් වැසී යාම හින්දා අපිට මේ ප්‍රතික්‍රියාව සාර්ථකව කරගැනීමේ හැකියාව නැතුව යනවා. හරි. එහෙනම් උත්ප්‍රේරක පෘෂ්ඨයේ එක් වායුවකින් පමණක් වැසී ගියොත් අපි කියනවා ප්‍රතික්‍රියාව සිදුවීමේ ඉඩකඩ අඩු වෙලා යනවා කියලා. සාමාන්‍යයෙන් වෙන්න ඕන ක්‍රියාවලිය මොකද්ද මම කිව්වා? උත්ප්‍රේරක පෘෂ්ඨයට වායු දෙකම අධිශෝෂණය වෙන්න ඕනේ. එතකොට උත්ප්‍රේරකයක් ඇයි භාවිත කරන්නේ? අපි කියනවා මේ උත්ප්‍රේරකේ භාවිත කරන හින්දා උත්ප්‍රේරකයේ මගින් මෙන්න මේ සමතුලිතතාවයට එළවීමට ගතවන කාලය අඩු කරනවා. උත්ප්‍රේරකයෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. හැබැයි උත්ප්‍රේරකයේ මගින් සෑදෙන ඵල ප්‍රමාණය වැඩි කරනවද? නැහැ. උත්ප්‍රේරකයෙන් සෑදෙන ඵල ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. උත්ප්‍රේරකයේ මේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව මොනවා කරනවද? අර සමතුලිතතාවය කියන තැනට එන්න ගතවන කාලය අඩු කරනවා. ඇයි? උත්ප්‍රේරකයේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරලා ගත වෙන කාලය අඩු කිරීම සිදු කරනවා. මේක තමයි උත්ප්‍රේරකයේ මගින් සිදු කරන්නේ. ඒකෝර ඒ හින්දා ප්‍රශස්ත තත්ත්වයේ විදිහට නයිට්‍රජන් හයිඩ්‍රජන් අපි මිශ්‍ර කරන්නේ 1:3 කියන අනුපාතයේ පවතින පරිදි. ඊළඟ ආයෙ විභාගෙදී අහන්න පුළුවන් 450 500 වැනි උෂ්ණත්ව පරාසයක් භාවිතා කිරීමට හේතු ඔබගේ අහේතුව වෙනවා පාඩම් නැත්තම්. ඇයි 450 500 වෙනි උෂ්ණත්වය භාවිතා කළේ? ඔයා ගත්තොත් එහෙම මේ ප්‍රතික්‍රියාව මම කිව්වා පටන් ගන්නකොටම මේ ප්‍රතික්‍රියාව තාපදායකයි කියලා. එන්තල්පිය ඍණ අගයක් තියෙනවා. ඊළඟ මේ ප්‍රතික්‍රියාවට ඔයා ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ප්‍රතික්‍රියාව මොනවද තිබුණේ? අපිට තිබුණා N2. N2 ප්‍රතික්‍රියා කළ වායුවේ N2 කායිකද? වායුවේ හයිඩ්‍රජන් එක මේ ඔක්කොම වායුවේ භෞතික අවස්ථා ලියන්න ඕන ඔයාලා ලියනකොට අනිවාර්යෙන් භෞතික අවස්ථාව ඕන ලැබෙනවා ඇමෝනියා. මට කියන්න මේකේ මොනවද වෙලා තියෙන්නේ කියලා. මේකේ වායුවේ ප්‍රතික්‍රියක මවුල මේ ඔක්කොම මේවත් වායුවේ ප්‍රතික්‍රියක 4ක් තියෙනවා. වායුවේ ප්‍රතික්‍රියක 4 ප්‍රතික්‍රියාව දකුණු පැත්තට සිදු වුණොත් ප්‍රතික්‍රියක ගාන 4 ඉඳන් ඵල මවුල 4
දෙකකට අඩු වෙනවා. මේක අඩු වෙලා තියෙනවා දෙකකට. වායුමය මවුල ගන්න අඩු වෙනවා. දැන් ඩෙල්ටා H මොනවා කියද්ද? ඍණ අගයක් තාපදායකයි. හරි. ඩෙල්ටා S ඒක එන්ට්‍රොපි ඍණ අගයක්. ඇයි ඒ? වායුමය පළමවුල ගන්න අඩු වෙනවා. එහෙනම් එන්ට්‍රොපියත් ඍණ අගයක්. එහෙනම් මොකද කරන්නේ? අපිට කියනවා සාමාන්‍යයෙන් අපි දන්නේ මොනවද? ඩෙල්ටා H ඍණ නම් ඩෙල්ටා S ඍණ නම් ඩෙල්ටා G වල අගය මොනවා වෙන්න පුළුවන්ද? ඩෙල්ටා G ඍණ හෝ ධන හෝ බිඳුව වෙන්න පුළුවන්. ඔක තමයි අපි දන්න කාරණා. ඒක සාමාන්‍ය ඩෙල්ටා H ඍණ නම් ඩෙල්ටා S ඍණ නම් අපි කියන්නේ මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ කරගන්න කියලා මොනවා කරන්නද? අඩු උෂ්ණත්ව භාවිතා කරන්න කියලා. හරි. ඒ කියන්නේ වැරදිලාට උෂ්ණත්වය වැඩි කළොත් එන්නේ ඩෙල්ටා G ධන අගයක් බවට පත් වෙනවා. අඩු උෂ්ණත්වයෙන් තමයි ඩෙල්ටා G ඍණ වෙන්නේ. වැඩි කළොත් ඩෙල්ටා G ධන අගයක් කරා ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව අපි ගත්තොත් එහෙම දැන් ඔයාට දීලා තියෙනනේ මේ ප්‍රතික්‍රියාවේ මෙන්න මෙහෙම තත්ත්වයක්. මෙන්න මේ ඩෙල්ටා H අගේ ඍණ කියලා කියනවා. අපි භාවිතා කරමු මෙතනට අර තාපගතික දත්ත අතරලා ලිචැක්ලිය මූලධර්ම. ලිචැක්ලිය මූලධර්ම යන උෂ්ණත්වය වැඩිදී මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය අඩු කරගන්න බලනවා. හරි. උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය මොනවා කරගන්න බලනවද? ප්‍රතික්‍රියාව වලන උෂ්ණත්වය අඩු කරගන්න. උෂ්ණත්වය අඩු කරගන්නේ මොන විදිහටද? උෂ්ණත්වය අඩු කරගන්නේ තාප අවශෝෂකය කියන්නේ ඩෙල්ටා H ධන ප්‍රතික්‍රියාව සිදු වෙනවා. මේ ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. එහෙනම් පසු ප්‍රතික්‍රියාව සිදු වෙලා තමයි මෙන්න මේ උෂ්ණත්වය අඩු කරගන්නේ. එහෙනම් මොකටද? 450යි 500 උෂ්ණත්වයක් ගන්න. ඵලදාව වැඩි කිරීම සඳහා අපිට උෂ්ණත්වය අඩු උෂ්ණත්වයක් නිගන්න ඕනේ. 450යි 500ක් ඕනේ නැහැ. මේවා එකකට එකක් අපිට සලකන්න වෙනවා එක එක ක්‍රියාවලිය. තාපගතික අඩු උෂ්ණත්ව භාවිතා කරන එක හොඳයි. ලෙචක්ලිය මූල ධර්මයන් අඩු උෂ්ණත්ව භාවිතා කරන එක හොඳයි. නමුත් මේක කර්මාන්තයක්. මේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කර ගන්න ඕනේ. අඩු උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඉතා අඩුයි. අඩු උෂ්ණත්වයේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඉතා අඩුයි. එතකොට අඩු උෂ්ණත්වයේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය ඉතා අඩු නම් අපිට මේක කාර්මික ක්‍රියාවලියකදී මේ කියන අඩු උෂ්ණත්වය භාවිතා කළ මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි ප්‍රශස්ත උෂ්ණත්වය විදිහට 450 500 භාවිතා කරන්නේ. ඒකට ඔය පැහැදිලි කිරීම ඔයා ඔය විස්තර සියල්ල කියන්න ඕන. ඇත්ත උෂ්ණත්වය අඩු වෙන්න ඕන මොන අනුවද? මෙන්න මේ ගිබ්ස් ශක්තිය එක්ක සංසන්දනය කරපුවම අඩු උෂ්ණත්වය තමයි හොඳ. ලෙචක්ලිය මූල ධර්මය අනුවත් අඩු උෂ්ණත්වය තමයි හොඳ. හැබැයි අපි චාලක රසායනයට ගිහිල්ලා බලපුවම මේක කාර්මික ක්‍රියාවලියක්. මේකට අඩු උෂ්ණත්වය දැම්මොත් මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒතකොට ඒකයි මේ 450 500 කියන උෂ්ණත්වය භාවිතා කරන්න කියන එක ඔයාට කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒවා තමයි ඔයාගෙන් අහන්නේ. ඇයි වෙන්නේ කියන එක පැහැදිලි කරන්න කියලා. හරි. එහෙනම් මේකේ තියෙනවා ප්‍රතික්‍රියා තාපදායක හින්දා ඩෙල්ටා H ඍණ අගයක් ගන්නවා. ප්‍රතික්‍රියාව සිදු වෙද්දී අණුගාන අඩු වෙන නිසා එන්ට්‍රොපිය අඩු වෙනවා. මෙන්න මේ නිසා අපි සලකනවා මෙන්න මේ ඩෙල්ටා S අගය ඍණ අගයක් වෙනවා කියලා. එහෙනම් මොනවාද? මම අර කියපු කාරණා. ඩෙල්ටා S ඍණ වෙනවා නම් T ඩෙල්ටා S අගය මොන වෙන්න ඕනද? ධන අගයක් වෙනවා. මොකෝ ඍණ T ඩෙල්ටා S නේ. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන්නේ. හරි. එතකොට එතනදී ඩෙල්ටා S ඍණ වෙනවා නම් මේ ඍණයි ධන වෙනවා අන්තිම උත්තරේ. හරි. එහෙනම් T ඩෙල්ටා S වල අගය අපි සලකනවා ධන අගයක් වෙනවා කියලා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරද්දී ඩෙල්ටා G ඍණ ස්වභාවය ධන ස්වභාවයකට වෙනස් වෙනවා. මම කිව්වා ඩෙල්ටා H ඍණ නම් ඩෙල්ටා S ඍණ නම් අනිවාර්යයෙන්ම අඩු උෂ්ණත්වයෙන් තමයි ස්වයන් සිද්ධ වෙන්නේ. ඒක මතක තියෙන්න ඕන. එන්තැල්පි වල කතා කරලා අපි පසුගිය ප්‍රශ්න කතා කරද්දී කතා කරා. හරි. එහෙනම් මෙන්න මෙතනදී උෂ්ණත්වය වැඩි කරද්දී ඩෙල්ටා G ඍණ ස්වභාවය ධන ස්වභාවය කරා වෙනස් වෙනවා. එතන මේ ඉහළ උෂ්ණත්ව සාමාන්‍යයෙන් අපි සලකනවා ඉදිරි ක්‍රියාවට අහිත කරයි.
කාට අනුවද? ලෙචැට්ලිය මූල ධර්මය අනුව. ඒකෙලොත් මම ඔයාලට දැන් පැහැදිලි කළා ඉදිරි ප්‍රතික්‍රියාවට අහිත කරයි කියලා. එහෙනම් උෂ්ණත්වයේ වැඩි කරද්දී ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධ ස්වභාවය සම්පූර්ණයෙන්ම අඩු වෙලා යන්න ඕන. එහෙනම් තාපගතික ස්වයංසිද්ධ ස්වභාවය අඩු වෙනවා කියන්නේ ඵලදාව අඩු වෙන්න ඕන. ඵලදාව වැඩි කරගන්න නම් එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම උෂ්ණත්වය අඩු කරන්න ඕන. හැබැයි චාලක රසායනයට ගියාම උෂ්ණත්වය අඩු කරද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙලා සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. මෙන්න මේ නිසා ප්‍රශස්ත කාර්යක්ෂමතාවක් පවත්වා ගැනීමට අපි 450යි 500යි කියන උෂ්ණත්වය පවත්වාගෙන යනවා එහෙම නැත්නම් භාවිතා කරනවා. ඒතකොට දැන් තියෙන තත්ත්වය අනුව දැන් පේන්න ඕන ඔයාට මෙන්න මේ විදිහට කරගෙන ගියොත් එහෙම මේ වැඩි උෂ්ණත්ව දීලා මොනවා වෙනවද? ඇමෝනියා ඵලදාව සාපේක්ෂව අඩුයි. ඇමෝනියා ඵලදාව අඩුයි. ඒ හින්දා මේකෙදි කරලා තියෙන දේ මොකද්ද? මම කිව්වා අර ප්‍රතික්‍රියා නොකරපු නයිට්‍රජන් හයිඩ්‍රජන් නැවත උත්ප්‍රේරක චක්‍රවලට සහභාගී කරලා ප්‍රතික්‍රියාව සිදු කරනවා. මෙන්න මේ හින්දා තනි පියවරක් ලෙස ලැබෙන ඇමෝනියා ඵලදාව අඩුවත් සමස්ත ක්‍රියාවලියෙන් අපි සලකනවා ඉහළ ඵලදාවක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. ඒතර මේ වැඩි උත්ප්‍රේරක චක්‍ර ගණනක් යටතේ නැවත ප්‍රතික්‍රියාව සිදු වෙනකොට ලැබෙන ඇමෝනියා ප්‍රමාණය වැඩි වෙනවා. මේක තමයි අපි සිදු කරන ක්‍රියාවලිය. එහෙනම් අපෙන් අහන්න පුළුවන් මොකක්ද? ඇයි අපි 250 300 වැනි පීඩන පරාසයක් යොදාගත්තේ කියලා? ඒකත් පැහැදිලි කරමු. ඇයි 250 300 පීඩන පරාසයක් යොදාගත්තේ? මෙතන මොනවද තිබුණේ? N2 හා මේ ඔක්කොම වායු මතක් කළ භෞතික අවස්ථා ලියන්න. N2 හා හයිඩ්‍රජන් වායුව කායිකද ප්‍රතික්‍රියා කරෙවි. අපි ප්‍රතික්‍රියා කරෙව්වා මේ නයිට්‍රජන් හා හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා ලබා ගත්තා ඇමෝනියා. ඔය තමයි සිදුවෙච්ච ක්‍රියාව. මේ ඔක්කොම වායු. හරි. දැන් ඔයකට ලීචක්‍රීය මූල ධර්මයේ දැම්මොත් මොකද වෙන්නේ? අපි පීඩනය වැඩි කළොත් මේ 250 300 පීඩනය වැඩි කළොත් පද්ධතිය උත්සාහ කරන මොන කරන්නද? පද්ධතිය උත්සාහ කරනවා පීඩනය අඩු කරගන්න. පීඩනය අඩු කරගන්න නම් එයා යන්න ඕන කොයි පැත්තටද? වායු මවුල ගාන අඩු පැත්තට. මේ පැත්තේ වායු මවුල ගාන 4යි. මේ පැත්තේ වායු මවුල 2යි. එහෙනම් වායු මවුල ගාන අඩු පැත්තට ගමන් කරනවා. මෙන්න මේ පීඩනය වැඩි කරපුවම එහෙනම් වැඩි පීඩන භාවිතා කරන එක හොඳයි. එහෙනම් මේ 250 300 ගත්ත එක හරියටම හරි. මීට වඩා වැඩි කළා නම් හරියි. මීට වඩා වැඩි කරන්න බෑ. ඇයි? අධික පීඩන වලට ඔරොත්තු දෙන්න උපකරණ නඩත්තු කරන්න අමාරුයි, මුදල් වැය වෙනවා. හරි. ඒ හින්දා ප්‍රශස්ත පීඩනයේ විදිහට තමයි අපි මෙන්න මේ පීඩන අගයන් භාවිතා කරන්නේ. ඒකට ඔයාලට මතක තියෙන්න ඕන ලිචට්ලිය මූල ධර්මය අනුව ඉහළ පීඩන ඉදිරි ක්‍රියාවට හිත කරයි. අධික පීඩන වලට ඔරොත්තු දෙන උපකරණ වල නඩත්තු පිරිවැය අධික හින්දා වර්තමානයේ භාවිතා කරන්නේ 250 300 ATM කියන පීඩනය කියන කාරණය. ඒ වගේම අපි සාමාන්‍ය ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ඉහළ මට්ටමක තබා ගන්නවා. ඇයි ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ඉහළ මට්ටමක තබා ගන්නේ? ඔක්කොම මේ ලෙචැට්ලිය N2 හා 3ක් H2 අපිට තිබුණේ. වායු ලැබුණේ මොනවද? 2ක් NH3. හරි. දැන් මම ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ඉහළ මට්ටමක තබා ගත්තොත් පද්ධතිය මොකද කරන්නේ? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු කරන්න ඉදිරි ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. ඒ වගේම තමයි ඇමෝනියා අපි හැදුනද සිසිල් කළා අයින් කළා. අයින් කරන්න ඇමෝනියා සාන්ද්‍රණය අඩු වෙනවා. වැඩි කර ගැනීම සඳහා ඉදිරි ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. එහෙනම් එතනට ලේචක්‍රීය මූල ධර්ම භාවිත කරලා. අතර මේ පාඩම උගන්වද්දී ඔයාලට කියනවා මොනවද? මේ ඔයා පළවෙනි පාඩුවේ ඉඳන් 13 වෙනි පාඩුව දක්වා ඉගෙනගත්තු සියල්ල සාරාංශය තමයි. භාවිත තමයි මේ පාඩමේ තියෙන්නේ. ඔයාලට මේ හැමදේම හම්බ වෙනවා මේ පාඩමේ. හරි. මේ පාඩුවෙන් තමයි ඇත්තටම ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඔයාට කෙමිස්ට්‍රි පුළුවන්ද නැද්ද කියන එක. මේවා පැහැදිලි කරගන්න පුළුවන්ද නැද්ද කියන කාරණා. එහෙනම් ඔය ටික තමයි ඔයා දැනන් ඉන්න ඕනේ. එහෙනම් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ඉහළ මට්ටමක තිබීමෙන් සෑදෙන ඵල ඉවත් කරමින් ඵල සාන්ද්‍රණය අඩු මට්ටමක පවත්වා ගත්තොත් එහෙම වැඩි ඇමෝනියා ඵලදාවක් ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. මේක ලේචක්‍රීය මූල ධර්ම මගින් තමයි පැහැදිලි කරන්නේ. මේ හැම එකක්ම
පැහැදිලි කරන්න මතක තියාගන්න ඕන. ඒතර අපි කරන්නේ සාමාන්‍ය ප්‍රතික්‍රියා කුටීරයට වරින් වර N2 හා H2 යවලා සෑදෙන ඇමෝනියා වායු මිශ්‍රණය වරින් වර සිසිල් කරලා ද්‍රවීකරණය කරලා ඇමෝනියා ඉවත් කරනවා. මෙන්න මේකෙන් මේ ක්‍රියාවලිය සදා අවශ්‍ය වෙන අවශ්‍යතාව සම්පූර්ණ වීම සිදු වෙනවා. මේ හැම එකක්ම මතක තියෙන්න ඕන. මොනවාද? භෞත රසායනික මූලධර්ම භාවිතයෙන් නිෂ්පාදනය විස්තර කරන්න ඕන. විස්තර කරන්න ඕන. ඒ කියන්නේ ඔය කියපු දේවල් අහන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් දැනගන්න ඉන්න ඕන මේක ඉගෙනුම් ඵලයේ තියෙන ඇමෝනියා වල ප්‍රයෝජන දැනගන්න ඉන්න ඕන. මොනවටද ඇමෝනියා ගන්න කියන කාරණා. අපි සලකන ඇමෝනියා ගන්නවා කියලා නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයට. ඒ වගේම තමයි පොහොර නිෂ්පාදනයට. ඒ වගේම නයිලෝන් නිෂ්පාදනය සඳහා ඇමෝනියා භාවිත කරනවා. ප්‍රයෝජන මතක තියෙන්න ඕන. ඊළඟට පෙට්‍රෝලියම් කර්මාන්තයේදී බොරතලේ ආම්ලික සංරක්ෂක උදාසීන කරන්න ඇමෝනියා භාවිත කරනවා. ඇයි? ඇමෝනියා වාෂ්පීකරණය අපි ඉගෙන ගත්ත යාගේ ප්‍රතික්‍රියා. මේ ඉගෙනගත්තු ප්‍රතික්‍රියා ඉගෙනගත්තු ඇමෝනියා ගැන තමයි මේ කතා කරන්නේ. හරි? ඊළඟට ජලය හා අපජලය පිළියම් කිරීමේදී pH පාලකයක් වාෂ්පීකයිනේ pH පාලකයක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඊළඟට ද්‍රාවණ තත්ත්වයේදී අපි කියනවා දුබල ඇනායන හෝමාරු රෙසින පුනර්ජනනයට භාවිත කරනවා කියලා. ඒ වගේම තමයි සල්ෆර් අඩංගු ඉන්ධන දහනයේදී පිටවන සල්ෆර් වල ඔක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් ආම්ලික වායුව උදාසීන කිරීම සඳහා පිටාර ද්‍රව්‍ය පාලක පද්ධතිවල, ඒ කියන්නේ වායු පිට වෙලා යන තැන්වල අපිට ඇමෝනියා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාර පාන, පෙට්‍රෝ රසායන ද්‍රව්‍ය, ශීත ගබඩා කර්මාන්ත ආශ්‍රිත කාර්මික ශීතකරණ පද්ධතිවල ශීතකාරකයක් විදිහට භාවිත කරනවා. අපි එහෙම ශීතකාරකයක් විදිහට භාවිත කරනවා මෙන්න මේ ඇමෝනියා. ඒ වගේම තමයි අපි ඉගෙන ගත්තා රබර්. රබර් කර්මාන්තයේ මම ඔබට කිව්වා කිරි කැටි ගැසීම වැළැක්වීම සඳහා ස්ථායි කාරකයක් විදිහට කාව භාවිත කරනවා. ඇමෝනියා භාවිත කරනවා. ඒක රබර් වලදී අපි කතා කළා. ඒතකොට ඔය තමයි ප්‍රධාන වශයෙන්ම ඔබට දැනගන්න ඕන කරුණු. ඔබට ජය.